සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්ම දේශනා මාලාවේ අද මේ පැවැත්වෙන්නේ 29 වෙනි දේශනාව. දේශනා 28කින්ම අපි ඉගෙන ගත්තා පංච උපාදානස්කන්ධය ගැන. පංච උපාදානස්කන්ධය ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනා 10 ගාණක් තියෙනවා. සංයුත්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේ කන්ද සංයුත්තේ දේශනා විශාල ප්‍රමාණයක් තියෙනවා. පංච උපාදානස්කන්ධය ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළ, රහතන් වහන්සේලා වදාළ දේශනා. ඒ වගේම මජ්ක්‍ධිම නිකායේ, අංගුත්තර නිකායේ, දීඝ නිකායේ, කුද්දක නිකායේ ආදී ඒ උතුම් සූත්‍ර පොත් වහන්සේලා තුලත් මේ පංච උපාදානස්කන්ධය ගැන වදාළ දේශනා අඩංගු වෙලා තියෙනවා. ඉතින් මේ දේශනා බොහෝ තියෙන අපිට ඔක්කොම කතා කරන්න වෙන්නේ නැහැ. නමුත් අපිට වැදගත්කයි හැඟෙන, අපිට නුවණින් විමසන්න උපකාර වන දේශනා අපි තෝරගෙන ඉදිරියටත් තව දේශනා කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, අද මේ වෙලාවේ මම ඔබට කියා දෙන්න කල්පනා කළේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් දේශනාවක් සංයුත්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේ තුල අඩංගු සමාධි භාවනා සූත්‍රය. ඔබ මේ සූත්‍ර දේශනාව මීට පෙර අහලා තිනවා. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේත් මේ දේශනාව කරලා තිනවා. ඉතින් ඔබ දේශනාව අහලා සූත්‍ර පොත් වහන්සේ තුලමුත් මේ දේශනාව කියවලා ඇති. ඔබට පින්වත්නි මහා ලාභයක් ලැබුණේ. සූත්‍ර දේශනා 10 ගාණක් ඔබට තේරෙන භාෂාවෙන් කියවන්න අවස්ථාව ලැබුණා. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඒ උතුම් සූත්‍ර පොත් වහන්සේලා සරල සිංහලයට පරිවර්තනය කළා ඔබ අතට පත් කිරීම නිසා. ඒක නිසා සූත්‍ර දේශනා කිහිපයක දැනුමකට සීමා වෙලා හිටපු බෞද්ධයන්ට සූත්‍ර දේශනා 10 ගානක දැනුමක් ලබා ගන්න අවස්ථාව ලැබුණේ එක කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් මේ යුගයේ කරපු මහා ප්‍රාතිහාර්යයක් නිසා. ඒ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සූත්‍ර පොත් වහන්සේලා පරිවර්තනය කරන උතුම් වැඩපිළිවෙල නිසා. පින්වත්නි,
මේ සමාධි භාවනා සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටිද්දී. බුදුරජාණන් වහන්සේ මේ උතුම් දේශනාව ආරම්භයේ දේශනා කරනවා සමාධිම් භික්කවේ භාවේත මහන්නි සමාධිය වඩන්න. සමාහිතෝ භික්කවේ භික්ඛු යථාභූතම් පජානාති. සමාධියක් වඩන භික්ෂුව යථාභූතම් පජානාති යථාර්ථය අවබෝධ කරගන්නවා කියලා. සමාධියක් වඩන්න කිව්වා. සමාධිය වඩන භික්ෂුව තමයි කිව්වා යථාර්ථය අවබෝධ කරගන්නේ. කිංච යථාභූතම් පජානාති. කුමන යථාර්ථයක්ද අවබෝධ කරගන්නේ? රූපස්ස සමුදයංච අත්තගමංච. රූපී සමුදයත් අත්තගමයත්. වේදනාය සමුදයංච අත්තගමංච. වේදනාවේ සමුදයත් අත්තගමයත්. සංඥාය සමුදයංච අත්තගමංච. සංඥාවේ සමුදයත් අත්තගමයත්. සංඛාරාණං සමුදයංච අත්තගමංච. සංස්කාරයේ සමුදයත් අත්තගමයත්. විඥානංච සමුදයංච අත්තගමංච. විඥානයේ සමුදයත් අත්තගමයත්. එතකොට නම් සමාධියක් වඩන භික්ෂුව අවබෝධ කරගන්නේ රූපේ යථාර්ථය. රූපේ යථාර්ථය කියන්නේ මොකක්ද එතකොට? රූපේ සමුදයත් අස්තගමයත්. වේදනා සංඥා සංකාර විඥානවල යථාර්ථය. ඒවල යථාර්ථය මොකක්ද එතකොට? සමුදයයි අස්තගමයයි. පංච උපාදානස්කන්ධයේ යථාර්ථය තමයි සමුදයයි අස්තගමයයි. ඉතින් මේක අවබෝධ කරගන්නවා කිව්වේ කවුද? සමාධියක් වඩන භික්ෂුව. භික්ෂුව කියලා කිව්වට මෙතන භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු නිසා භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුව කියන වචනේ පාවිච්චි කරන්නේ. සමාධියක් වඩන යම් කෙනෙක් ඇද්ද ඒ කෙනා මේ දේවල් අවබෝධ කරගන්නවා. එතකොට සමාධියක් වඩන හැම කෙනෙක්ම මේක අවබෝධ කරනවද? සමාධියක් වැඩූ පමණින් මේක අවබෝධ කරනවද? නැහැ. සමාධියක් වැඩූ පමණින් අවබෝධ කරගන්නේ නැහැ. සමාධියක් වැඩූ පමණින් මේක අවබෝධ වෙනවා නම් භාග්‍යතුන් වහන්සේ 15 වෙනි ඉස්සරලත් මේක අවබෝධ කරගත්තු උදවි ඉන්න එපා. දැන් භාග්‍යතුන් වහන්සේ 15 වෙන්න පෙර සමාධිය වඩපු කට්ටිය හිටියනේ. භාග්‍යතුන් වහන්සේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ඉපදිනකොට අසිත කාලදේවල හිටියේ දිවා විහරණය ගත කරන්න දිව්‍ය ලෝකයේ ගිහිල්ලා. හරි. දිව්‍ය ලෝකයේ යන්න නිකන් බෑනේ. දිව්‍ය ලෝකයේ යන්න සමාධිය වඩලා සමාධියෙන් තමයි ගිහිල්ලා තිබුණේ. එහෙනම් සමාධිය වඩන පිරිස් හිටියා. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ගිහි අතහැරලා මහා බිනිස්ක්‍රමණය කරලා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ගියා ගුරුවරු හොයාගෙන. සත්‍ය හොයාගන්න ගුරුවරු හොයාගෙන ගියා. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට මුණ ගැහුණා ආලාරකාලාම. ඒතර මේ ආලාරකාලාම ළඟ සමාධිය වඩන පිරිස හිටියා. ආලාරකාලාම සමාධිය වැඩුවා. ඒතර ආලාරකාලාම සමාධිය වැඩුවා සමාපatti 7ක් දක්වා. ඒ කියන්නේ පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ, ආකාසානංචායතනෙ, විඥානංචායතනෙ, ආකින්චඤ්ඤායතනෙ දක්වා දියුණු කරගෙන හිටියා කවුද? ආලාරකාලාම. ඒ සමාධිය. ඊට පස්සේ ඒක අතහැරලා බෝසතාණන් වහන්සේ ගියා ඊට පස්සේ උද්දකරාමපුත්ත ළඟට. උද්දකරාමපුත්ත අෂ්ට සමාපatti දක්වාම දිනු කරගෙන හිටියා. අර ආකින්චඤ්ඤායතනෙන් පස්සේ නේව සංඥානා සංඥායතනෙ දක්වාම දිනු කරගෙන හිටියා. ඔය කියනවා සමාධියේ සාමාන්‍ය සමාධියේ ඉහළම තැන අෂ්ට සමාපatti. ඒතර ඔය දක්වාම දිනු කරගත්තු කොට හිටියා බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පෙරත්. එහෙනම් සම්බුද්ධත්වයට පෙරත් මේ සමාධිය වඩන උදවිය හිටියානම්
ඒ කියන්නේ අෂ්ට සමාපatti දක්වාම දිනු කරගත්තු උදවිය හිටියානම් එහෙනම් සමාධියක් වඩන සෑම කෙනෙකුටම මේ යථාර්ථය අවබෝධ වෙනවා නම් ඒ කටියට අවබෝධ වෙන්න ඉපේ. සමාධිය වැඩි පමණින් එහෙනම් අවබෝධ වෙන්නේ නැහැ. ඊළඟට අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හිටපු භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිද්දී හිටපු ඒ ගිහි උපාසකයන් අතර ශ්‍රේෂ්ඨ චරිතයක් තමයි චිත්ත ගෘහපති. චිත්ත ගෘහපති දවසක් යනවා අනාථපිණ්ඩික චිත්ත ගෘහපති දවසක් යනවා නිගණ්ඨනාථ පුත්තගේ ආරාමයට. නිගණ්ඨනාථ පුත්තගේ ආරාමයට යනකොට චිත්ත ගෘහපති නිගණ්ඨනාථ පුත්ත තව නිගණ්ඨ පිරිසක් එක්ක කතා කර කර ඉන්නවා. කතා කර කර ඉන්නකොට දැන් ඔන්න චිත්ත ගෘහපති ගියා. චිත්ත ගෘහපති යනකොට නිගණ්ඨනාථ පුත්ත කියනවා මේ එන්න මේ ශ්‍රමණ ගෞතමයන්ගේ සුදුවත් හඳින ගිහි ශ්‍රාවකයෙක් මේ ඉන්නේ කියලා දැන් අර මේ අනිත් නිගණ්ඨ පිරිසට හඳුන්වා දීලා නිගණ්ඨනාථ පුත්ත අහනවා චිත්ත ගෘහපති යතින් නිගණ්ඨනාථ පුත්ත අහනවා මේ ශ්‍රමණ ගෞතමයෝ විතක්ක ਵਿਚාර නැති ධානයක් තියනවා කියලා දේශනා කරනවා. විතක්ක ਵਿਚාර නැති ධානයක් තියනවා කියලා දේශනා කරනවා. ඔබතුමා ඒක පිළිගන්නවද කියලා ඇහුවා. විශ්වාස කරනවද කියලා ඇහුවා. ඔබතුමා ඒක විශ්වාස කරනවද කියලා ඇහුවා. චිත්ත ගෘහපති කියනවා නැහැ. මං විශ්වාස කරන්නේ නැහැ කිව්වා ඒක. මං විශ්වාස කරන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ නිගණ්ඨනාථ පුත්‍ර හරි සතුටු. නිගණ්ඨනාථ පුත්‍ර අනිත් නිගණ්ඨ පිරිසට කියනවා මේ බලන්න ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රධාන ගෝලයෙක් වෙච්චි ප්‍රධාන මේ ගිහි ශ්‍රාවකයෙක් වෙච්චි මේ චිත්ත ගෘහපතිවත් ශ්‍රමණ ගෞතමියෝ දේශනා කරන දේ මේ කියන දේ පිළිගන්නේ නැහෙනි කියලා දැන් හරි සතුටින් කතා කළා නිගණ්ඨනාථ පුත්‍ර. ඊට පස්සේ චිත්ත ගෘහපති කියනවා මට ඉතින් විතක්ක ਵਿਚාර නැති දෙවෙනි ධ්‍යානයක් තියෙනවා කියන එක අදහන්න දෙයක් නැහැ. ඒක අදහන්න දෙයක් නැහැ. ඒක මං අත්දකින්නවා කිව්වා. විතක්ක ਵਿਚාර නැති දෙවෙනි ධ්‍යානයක් තියෙනවා කියන එක මට අදහන්න දෙයක් නැහැ. ඒක මං අත්දකින්නවා කිව්වා. ඒක තියෙනවා කියලා. ප්‍රායෝගිකව ඒක මං අත්දකින්නවා කියලා තියෙන. ඒක නිසා මට තියෙන දැන් ඒ අදහ ගැනීමක් නෙවෙයි විශ්වාසයක් නෙවෙයි. ඒක ප්‍රායෝගිකව මං අත්විඳින දෙයක් ඒක. ප්‍රත්‍යක්ෂයක් මට තියෙන්නේ කිව්වා. එතකොට තමයි නිගණ්ඨනාථ පුත්‍ර රත් උනේ. හරි. ඒතර ඒකෙන් අපිට තේරෙනවා එහෙනම් විතක්ක ਵਿਚාර නැති දෙවෙනි ධ්‍යානයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ දෙන්නේ විශ්වාස නිගණ්ඨනාථ පුත්‍ර විශ්වාස කරේ නැති. විතක්ක ਵਿਚාර නැති දෙවෙනි ධ්‍යානයක් තියෙනවා කියන එක විශ්වාස කරේ නැති. ඉතින් අපිට යම් දල අදහසක් ගන්න පුළුවන් නිගණ්ඨනාථ පුත්‍ර සමහර විට තියෙන්නේ නැති පළවෙනි ධ්‍යානෙ. පළවෙනි ධ්‍යානෙ සමහරට උපදවාගෙන තියෙන මොකද නිගණ්ඨනාථ පුත්තත් සමාධිය වැඩුවා ධ්‍යානෙ වැඩුවා. හරි. එතකොට මේ එහෙනම් ඔන්න බුද්ධ ශාසනයෙන් පිටත් ධ්‍යාන වඩපු සමාධිය වඩපු උදවිය හිටියා. ඉතින් ඒ උදවියට අවබෝධ වුණේ නැහැ නෙමෙයි යථාර්ථය. එහෙනම් සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියලා කියන්නේ මේ සමාධියක් වඩන හැම කෙනෙකුටම මේ යථාර්ථය තියෙනවා කියන එක නෙමෙයි. පින්වත්නි එතකොට එහෙනම් මේ සමාධිය වඩන කෙනාට එහෙනම් මොකක්ද මේ බුදුරජාණන් දේශනා කළේ සමාධිය වඩන කෙනාට යථාර්ථය තේරෙනවා කියලා. එහෙම සමාධිය වැඩුව පමණින් මේ යථාර්ථය තේරෙනවා කියන එක නෙවෙයි මේකේ අදහස. හරි. බුදුරජාණන් වහන්සේ මහා චත්තාරීසක සූත්‍රයේ දේශනා කරනවා අරියම් භික්ඛවේ සම්මා සමාධින් දේසිස්සාමි සෞපනිසං සපරික්කාරං. මම ඔබට දේශනා කරන්නම් උපනිෂ සහිත උපනිෂ කියලා කියන්නේ හේතු සහිත පරිස්කාර සහිත ආර්ය වූ සම්මා සමාධිය මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ මහා චත්තාරීසක සූත්‍රය ඔබ කියවලා බලන්න. කතමෝ භික්ඛවේ අරියෝ සම්මා සමාධි මොනවද මහන්නේ මේ ආර්ය සම්මා සමාධිය සෞපනිසෝ සපරික්කාරෝ උපනිෂ සහිත පරිස්කාර සහිත ආර්ය සම්මා සමාධිය කියන්නේ මොකක්ද? සයති ඉදං එනම් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ
සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති. සම්මා සති දක්වා මේ දේශනා කරලා ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යාකෝ භික්කවේ ඉමේහි සත්තංගේහි චිත්තස්ස ඒකග්ගතා අයං උච්චති භික්කවේ අරියෝ සම්මා සමාධී සෞපනිසෝ ඉතිපි සපරික්ඛාරෝ ඉතිපි. මේක හොඳට ඔබ තේරුම් ගන්න ඕන දෙයක්. එතකොට උපනිෂ සහිත, ඒ කියන්නේ හේතු සහිත, පරිස්කාර සහිත ආර්ය සම්මා සමාධිය කියන්නේ ආර්ය සම්මා සමාධිය කියන්නේ මේ ශාසනේ බුද්ධ ශාසනේ. ඒ කියන්නේ මේ ආර්ය මේ සසුනක් නෙමෙයි ඒක. මේ ආර්ය වූ ශාසනේ බුද්ධ ශාසනේ සම්මා සමාධිය කියන්නේ මෙන්න මේකයි. මොකද්ද? සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන මේ අංග 7 සහිත ඒක මේ තියෙන්නේ ඉමේහි සත්තංගේහි චිත්තස්ස ඒකග්ගතා. මේ අංග සහිත 7 සහිත කෙනාගේ සිතේ ඇතිවන ඒකාග්‍රතාවය. හරි. එහෙනම් මේ සිතේ ඇතිවන ඒකාග්‍රතාවය ඒක තමයි සම්මා සමාධිය. ඒ ඒකාග්‍රතාවයට පෙර තියෙන්න ඕන මොකක්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය මුල් වෙලා තියෙන්න ඕනි. ඒ සූත්‍ර දේශනාවෙම තියෙන්නේ සම්මා දිට්ඨි පුබ්බංගම. සම්මා දිට්ඨිය තමයි පෙරටු වෙන්නේ. හරි. සම්මා දිට්ඨිය තමයි පෙරටු වෙන්නේ. ඒතර සම්මා දිට්ඨිය පෙරටු වෙච්චි පෙරටුකට ගත්තු සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන මේ අංග 7 යම්කිසි කෙනෙක් වඩනවා නම් ඒ අංග 7න් යුක්ත නම් අන්නේ කෙනාගේ සමාධියක් ඇද්ද? ඒ කෙනාගේ යම් සමාධියක් ඇද්ද? ඒකට කියනවා ආර්ය වූ සම්මා සමාධිය කියලා. හරි. ඒකට කියනවා ආර්ය වූ සම්මා සමාධිය කියලා. එහෙනම් ඒ සම්මා සමාධිය තමයි වඩන්න කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ සම්මා සමාධියෙන් යුක්ත කෙනාට තමයි මේ යථාර්ථය තේරෙනවා කියලා බුදුරජාණන් දේශනා කරන්නේ. යථාභූතං පජානාති කියලා කිව්වේ. හරි. සමාහිතෝ භික්ඛවේ යථාභූතං පජානාති කියලා කිව්වේ ඒ අන්නේ අංග 7 සහිත වඩන සම්මා සමාධියෙන් යුක්ත කෙනාටයි ඒ යථාර්ථය තේරෙන්නේ. ඒක නිසා මේ ශාසනයේ බුද්ධ ශාසනයේ සම්මා සමාධිය කියලා කියන්නේ ඒක සුවිශේෂී එකක්. සම්මා සමාධිය කියන්නේ සමාධිය කියලා කියන්නේ සුවිශේෂී එකක් බුද්ධ ශාසනයේ. බුද්ධ ශාසනයේ සමාධිය කියලා කියන්නේ අත්‍යවශ්‍ය අංගයක්. කෙනෙක් සමහර කට්ටිය කියනවා සමාධිය වඩන්න ඕනේ නැහැ. සමාධිය වඩන්න ඕනේ නැහැ කියලා සමහර කට්ටිය කියනවා. සමහර කට්ටිය කියනවා සමාධිය වඩනකොට එච්චරයි. සමාධිය වඩනකොට අවබෝධය ලයයි කියලා. මේ දෙකම වැරදි. හරි. මේ දෙකම වැරදි. සමාධිය විතරක් නෙවෙයි අවබෝධයට උමනා කරන අංගය. පින්වත්නි අර මේ මහා චත්තාරීසක සූත්‍රයේ කියපු දේශනා කරපු ඒ අංග 7 එහෙම තවත් විදිහට කියනවා නම් සීල සමාධි ප්‍රඥා නෙමෙයි බුද්ධ ශාසනයේ තියෙන්නේ. සීල සමාධි ප්‍රඥා බුද්ධ ශාසනයේ තියෙන්නේ. ඒක තමයි නිවන් මඟ. ඒක තමයි අවබෝධයට තියෙන මාර්ගය සීල සමාධි ප්‍රඥා. ඒක දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න වෙලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා බුදුරජාණන් වහන්සේට ගාථාවකින් ප්‍රශ්නයක් අහනවා බුදුරජාණන් වහන්සේ. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්ඡාමි කෝයිමං විජටේ ජටං කියලා. අන්තෝ ජටා ඇතුළතත් අවුල්. බහි ජටා පිටතත් අවුල්. හරි. ජටාය ජටිතා පජා මේ ප්‍රජාව මේ සත්‍ය අවුලෙන් අවුලටපත් වෙලා ඉන්නේ. ඇතුළත් ගැට ගහිලා පිටත් ගැට ගහිලා. සත්‍ය අවුලෙන් අවුලට මේ පත් වෙලා ඉන්නේ මේ ගැට වලින් ලිහෙන්න බැරුව. තන්තං ගෝතම පුච්ඡාමි ගෞතමයන් වහන්සේ මං ඔබගෙන් අහනවා කෝයි මං විජිතේ ජටං මේ අවුල ලිහා ගන්නේ කවුද? මේ ගැටේ නොගැටයක් බවට පත් කරගන්නේ කවුද? මේ ලිහා ගන්නේ කවුද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. බුදුරජාණන් දේශනා කරනවා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන්
ආතාපි නිපකෝ බික්කු සෝයිමං විජිතේ ජටං. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. මනාකොට සීලයේ පිහිටපු බුද්ධිමත් කෙනා, ප්‍රඥාවන්ත කෙනා, නරෝ සපඤ්ඤෝ ප්‍රඥාවන්ත කෙනා, සීලයේ මනාකොට පිහිටපු ප්‍රඥාවන්ත කෙනා, චිත්තං පඤ්ඤංච භාවයන්. චිත්තං කියලා කිව්වේ සිත වඩනවා. චිත්තම් පඤ්ඤංච භාවයන්, සිතත් වඩනවා, ප්‍රඥාවත් වඩනවා. හරි. ඒතර සිත වඩනවා කියලා කිව්වේ සමාධිය දිනු කරනවා කියන එකයි. මනාකොට සීලයේ පිහිටපු ප්‍රඥාවන්ත කෙනා සිත වඩනවා, සමාධිය වඩනවා. සිත වඩනවා කියලා කියන්නේ චිත්තං පඤ්ඤංච භාවයන්, ප්‍රඥාවත් වඩනවා. ඒතර ප්‍රඥාව වඩනවා කියලා කියන්නේ අර මනාකොට සීලයේ පිහිටපු කෙනා දැන් මහා චත්තාරික සූත්‍රය ඔබට මේ ඔබ කිව්වොත් එහෙම තේරෙයි. සීලයේ වඩන්නේ, සීලය දැන් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව මේ අංගය දියුණු කරන්නේ සම්මා දිට්ඨිය පුබ්බංගමා, සම්මා දිට්ඨිය පෙරටු කරගෙන. ඒතර ආර්ය ශාසනය තුල කෙනෙක් සීලය දියුණු කරන්නේ සම්මා දිට්ඨිය පෙරටු කරගෙන, සම්මා දිට්ඨි පුබ්බංගමා පෙරටු කරගෙන. සම්මා දිට්ඨියෙන් තොර සීලය බුදු ශාසනයේ අනුමත කරන්නේ නැහැ. ඒතර සම්මා දිට්ඨිය මුල් වෙන්න ඕනේ ඒ සීලයටත්. එහෙනම් සමාධියටත් සම්මා වායාම, සම්මා සති මේ දෙකටත් සම්මා දිට්ඨි පුබ්බංගමා, සම්මා දිට්ඨිය තමයි පෙරටු වෙන්නේ, මුල් වෙන්නේ සම්මා දිට්ඨිය. එහෙනම් සමාධිය වඩන්නෙත් මේ බුද්ධ ශාසනය කියන සමාධිය වඩන්නෙත් සම්මා දිට්ඨිය මුල් කරගෙන. එහෙනම් සම්මා දිට්ඨිය මුල් කරගත්තු සමාධිය තමයි බුද්ධ ශාසනේ බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ වඩන්න කියලා කියන්නේ මේ දැන් මේක දේශනා කරේ සමාධින් භික්කවේ භාවේත. මහන්නේ සමාධිය වඩන්න. ඒ සමාධිය වඩන්න කියන අර සම්මා දිට්ඨිය මුල් වෙච්චි සමාධිය. එමත් නැත්නම් අර මහා චත්තාරීසක සූත්‍රයේ භාග්‍යවතුන් දේශනා කරපු විදිහට අර පරිස්කාර 7 සහිත සමාධිය වඩන්න කියලා කියන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ වර්ණනා කළේ. එතකොට සමාහිතෝ භික්කවේ යථා භූතං පජානාති. මහණනි ඒ සමාධිය දිනු කරන කෙනාට යථාර්ථය වැටහෙනවා. යථාර්ථය තේරෙනවා. යථා භූතං පජානාති. කිංච යථා භූතං පජානාති. කුමක යථාර්ථය තේරෙන්නේ? රූපස්ස සමුදයං චත්තගමංච. රූපේ හට ගැනීමත් නැතිවීමත්. හරි. වේදනාවේ හට ගැනීමත් නැතිවීමත්. සංඥාවේ හට ගැනීමත් නැතිවීමත්. සංස්කාරයේ හට ගැනීමත් නැතිවීමත්. විඥානයේ හට ගැනීමත් නැතිවීමත්. ඒක තමයි යථාර්ථය. එතකොට ඒක දකින්නේ කවුද? ඒ යථාර්ථය අවබෝධ කරගන්නේ කවුද? අර සමාධි වඩන කෙනා. හරි. ආර්ය වූ සමාධි වඩන කෙනා. ආර්ය වූ සම්මා සමාධි වඩන කෙනා යථාර්ථය අවබෝධ කරගන්න. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෝච භික්ඛවේ රූපස්ස සමුදයෝ. මහන්නේ රූපයේ සමුදය මොකක්ද? ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෝච භික්ඛවේ රූපස්ස සමුදයෝ. මහණෙනි රූපයේ සමුදය මොකක්ද? ඔන්න බලන්නකො බුදුරජාණන් වහන්සේ මෙතනදී රූපේ සමුදය, ඉන්පස්සේ කෝච වේදනාවේ සමුදය, වේදනාවේ සමුදය, සංඥාවේ සමුදය, සංස්කාරයේ සමුදය, විඥානයේ සමුදය. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයේ සමුදය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හරි. ඔන්න බලන්න සමුදය දේශනා කරන විදිය. ඉද බික්කවේ බික්කු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. මහණෙනි භික්ෂුව මෙතන භික්ෂුව කියලා කිව්වට භික්ෂුව කියන අදහස බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට දේශනා කරපු නිසා මේක භික්ෂුව කියලා කියන්නේ. මේ මෙතන තියෙන්නේ නැත්තම් ඕනම යම් කෙනෙක් ඉද බික්කවේ බික්කු අභිනන්දති සතුටින් පිළිගන්නවා. අභිනන්දති අභිවදති ගුණ කියනවා. අජ්ජෝසාය තිට්ඨති ඒකේ බැස ගන්නවා. හරි. බැසගෙන වාසය කරනවා. කිංච අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. කුමක්ද සතුටින් පිළිගන්නේ? ගුණ කියන්නේ බැසගෙන වාසය කරන්නේ කුමක් තුලද?
රූපං අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. රූපය සතුටින් පිළිගන්නවා. රූපයේ ගුණ කියනවා. රූපේ බැස ගන්නවා. අජ්ජෝසාය තිට්ඨති. රූපය සතුටින් පිළිගන්නවා. රූපයේ ගුණ කියනවා. රූපේ බැස ගන්නවා. අජ්ජෝසාය තිට්ඨති. තස්ස රූපං අභිනන්දතු අභිවදතු අජ්ජෝසාය තිට්ඨතු uppajjati නන්දි. ඔන්න වැඩි. රූපය සතුටින් පිළිගනිද්දී අභිනන්දතු රූපයේ සතුටින් පිළිගනිද්දී රූපයේ ගුණ කියද්දී රූපයේ බැසගනිද්දී මොකද්ද වෙන්නේ? uppajjati නන්දි. නන්දි කියන්නේ තණ්හාව. තණ්හාව උපදිනවා. තණ්හාව උපදිනවා. රූපයේ සතුටින් පිළිගනිද්දී තණ්හාව උපදිනවා. රූපයේ ගුණ කියද්දී තණ්හාව උපදිනවා. රූපයේ බැසගන් වාසය කරද්දී තණ්හාව උපදිනවා. uppajjati නන්දි. යා රූපේ නන්දි තදුපාදානං. රූපයේ කෙරෙහි යම් නන්දියක් හටගත්තාද රූපයේ කෙරෙහි තණ්හාවක් හටගත්තාද ඒක තමයි කියනවා තදුපාදානං. එයමයි උපාදානය. එයමයි උපාදානය. තසුපාදාන පච්චා භවෝ. ඒ උපාදානයේ හේතු කරගෙන භවය හැදෙනවා. හරි. ඒ උපාදානයේ හේතු කරගෙන භවය හැදෙනවා. භවපච්චා ජාති. ජාතිපච්චා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසා සම්භවಂತಿ. එයමේ තස්ස කේවලස දුක්ඛක්ඛන්දස සමුදයෝ හෝති. මොකද්ද? පංච උපාදානස්කන්ධේ සමුදය. බලන්නකො පංච උපාදානස්කන්ධේ සමුදය කියලා බුදුරජාණන් වහන්සේ දැන් රූපයේ සමුදය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක බලන්නකො. රූපයේ සමුදය කියලා දේශනා කරපු දේ. මොකද්ද රූපයේ සමුදය කියලා දේශනා කළේ? රූපයේ සතුටින් පිළිගන්නවා. රූපයේ ගුණ කියනවා. රූපයේ බැස ගන්නවා. හරි. රූපයේ සතුටින් පිළිගනිද්දී ගුණ කියද්දී බැසගද්දී ඒ රූපයේ කෙරෙහි uppajjati නන්දි. තණ්හාව උපදිනවා. හරි. යා නන්දි තදුපාදානං. ඒ තණ්හාවම තමයි උපාදානයේ බවට පත් වෙන්නේ. යා නන්දි තදුපාදාන. තස්සුපාදාන පච්චා භවෝ. ඒ උපාදානයේ හේතු කරගෙන භවය හැදෙනවා. භවපච්චා ජාති. භවය හැදුනා නම් විපාක මිනිස කර්ම සකස් වුණා නම් උපදිනවා. ජාති. ජාතිපච්චා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසා සම්භවಂತಿ. ඉපදුනාද ජරාවටපත් වීම, මරණය, ශෝක කරන්න වෙනවා, වැළපෙන්න වෙනවා, කායික දුක් වෙනවා, මානසික දුක් වෙනවා, සුසුම් මිදීම් වෙනවා. හරි. ඒයෝමේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. උන්නතන මේ මහා දුක් රැසී සමුදේනවා. හට ගැනීම දුක් රැස ඔය විදිහට තමයි මේ දුක හටගන්නේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඉන්පස්සේ වේදනං අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. වේදනාව සතුටින් පිළිගත්තොත් එහෙම, වේදනාවේ ගුණ කිව්වොත් එහෙම, වේදනාවේ බැසගත්තොත් එහෙම uppajjati නන්දි. තණ්හාව උපදිනවා. යා නන්දි තදුපාදානං. ඒ තණ්හාව තමයි උපාදානය වෙන්නේ. තස්සුපාදාන පච්චා භවෝ. ඒ උපාදානයේ හේතු කරගෙන භවය හැදෙනවා. භවපච්චා ජාති. භවය හැදුණා නම් උපදිනවා. ජාතිපච්චා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසා සම්භවಂತಿ. දුක් රැසී එක හට ගැනීම. සංඥං අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. සංඥාව පිළිගන්නවා සතුටින්. ගුණ කියනවා. බැස ගන්නවා. හරි. සංඥං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතු. සංඥාවේ සතුටින් පිළිගනිද්දී, ගුණ කියද්දී, බැස ගනිද්දී උපදිනවා uppajjati නන්දි. තණ්හාව උපදිනවා. යානන්දි තදුපාදානං. ඒ තණ්හාව තමයි උපාදානය වෙන්නේ. තස්සුපාදාන පච්චා භවෝ. ඒ උපාදානය ඇති වුණාද භවය හැදෙනවා.
භවපච්චයා ජාති භවයේ හැදුනාද උපදිනවා. ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසා සම්භවಂತಿ. ලේසි නෑ සිදුවෙන දේ. මේ බලන්නකෝ. ඊට පස්සේ සංස්කාරී ගුණ කිව්වොත්, සංස්කාරී සතුටින් පිළිගත්තොත්, සංස්කාරී ගුණ කිව්වොත්, සංස්කාරී බැසගත්තොත් මොකද්ද වෙන්නේ? uppajjati nanti. තණ්හාව උපදිනවා. තණ්හාව ඉපදුනාද ඒ තණ්හාව තමයි උපාදානය වෙන්නේ. උපාදානය හැදුනද භවයේ හැදෙනවා, භවයේ හැදුනද උපදිනවා. ඉපදුනා නම් ජරා මරණ ශෝක පරිදේව දුක්කට හැදිලා. විඥානියත් ඒ වගේමයි. විඥානීය සතුටින් පිළිගත්තොත්, විඥානීය ගුණ කිව්වොත්, විඥානීය බැසගත්තොත් එහෙම මොකද්ද වෙන්නේ? තණ්හාව උපදිනවා. uppajjati nanti. යානන්දි තදුපාදානං. ඒ තණ්හාව තමයි උපාදානය වෙන්නේ. තස්සුපාදානප්පච්චයා භවෝ. ඒ උපාදානීය ප්‍රත්‍යයෙන් උපාදානීය හේතු කරගෙන භවය හැදෙනවා. භවය කියන්නේ විපාක පිණිස කර්ම සකස් වෙනවා. හරි? විපාක පිණිස කර්ම සකස් වෙනවා. භවය කියන්නේ ඒකටනේ. ඔබ අහලා තියෙනවනේ භවය ගැන. නේ? අර භව සූත්‍රයක් තියෙනවනේ භවය ගැන. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නේ භවය ගැන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමධාතු වේපක්කංචානන්ද කම්මන්නා භවිස්ස අපිනකෝ කාමභවෝ පඤ්ඤායිතාති. මේ කාමධාතුවේ විපාකමිටස කර්ම සකස් වීමක් කියලා දෙයක් නැත්නම් කාම භවයක් කියලා දෙයක් පැනවෙනවද කියලා අහනවා. නොහේතම් බන්ති ස්වාමීනි නේ. ඉතිකෝ ආනන්ද කම්මං කෙත්තං විඥානං බීජං තණ්හා සිනිහෝ අවිජ්ජා නීවරණං සත්තානං තණ්හා සංයෝජනානං හීන ධාතුයා විඥානං පතිට්ඨිතං චේතනා පතිට්ඨිතා පත්තනා පතිට්ඨිතා. ඒක නිසා ආනන්දය තස්මාති ආනන්ද කම්මං කෙත්තං කර්මී තමයි කුඹුර. විඥානං බීජං විඥානේ තමයි බීජේ පැලවෙන දේ. තණ්හා සිනිහෝ තණ්හාව තමයි තෙතපනේ වතුර. අවිජ්ජා නීවරණානං අවිද්‍යාවෙන් වැසුණු තණ්හා සංයෝජනානං තණ්හාවෙන් බැඳුණු මේ සත්‍යයන්ගේ විඥාණය හීන ධාතුවේ පිහිටනවා කියලා කියන්නේ කාම ලෝකී විඥානයේ පිහිටනවා. කාම ලෝකේ උපත හැදෙනවා. හරි? කාම ධාතුවේ කාම ලෝකේ උපත හැදෙනවා. ඒ කාම භවය රූප භවය කියලා කියන්නේ බුදුරජාණන් දේශනා කරනවා රූප ධාතු වේපක්කංචානන්ද කම්මන්නා භවිස්ස අපිනකෝ රූප භවෝ පඤ්ඤායේතාති. ආනන්දේ රූප ලෝකේ විපාක පිණිස කර්ම සකස් වීමක් කියලා දෙයක් නැත්තම් රූප භවයක් කියලා දෙයක් පැනවෙනවද කියලා අහනවා. නොහේතම් බන්ති. එහෙනම් එකකින් අපිට තේරෙන්නේ රූප ලෝකේ විපාක පිණිස කර්ම සකස් වීමම තමයි රූප භවය වෙන්නේ. කාම ලෝකයේ විපාක පිණිස කර්ම සකස් වීම තමයි කාම භවය වෙන්නේ. හරි? බුදුරජාණන් දේශනා කරනවා ඉතිකෝ ආනන්ද කම්මං කෙත්තං. ඒක නිසා ආනන්දේ කර්මය තමයි කුඹුර. විඥානම් බීජං විඥානේ තමයි බීජය. තණ්හා සිනිහෝ තණ්හාව තමයි වතුර තෙතමනය. අවිජ්ජා නීවරණං සත්තානං තණ්හා සංයෝජනානං මජ්ක්‍ධිමා ධාතුයා විඥානම් පතිට්ඨිතං චේතනා පතිට්ඨිතා පත්තනා පතිට්ඨිතා. මජ්ක්‍ධිමා ධාතුයා කියලා කිව්වේ රූප ලෝකයට. රූප ලෝකවලට. එහෙනම් රූප ලෝකවල උපදින්නේ විඥානයේ පිහිටන්නේ. හරි? විඥානයේ රූප ලෝකී පිහිටන්නේ. රූප ලෝකී විපාක පිණිස කර්ම සකස් වුණාම ඒ කර්මයේම තමයි කුමර වෙන්නේ. කම්මං කෙත්තං. ඒ සකස් වුණු කර්මයේම තමයි කුමර වෙන්නේ. විඥානයේ තමයි බීජය. හරි? තණ්හාව තියෙනවා. තණ්හාවෙන් තමයි තෙත් කරලා දෙන්නේ. එතකොට මොකද වෙන්නේ? කර්මයේ හැදිලා තියෙන්නේ කාම ලෝකී විපාක පිණිස නම් කර්මය හැදිලා තියෙන්නේ. ඒතර විඥානේ ඒ පොළවේ වැටෙන්නේ. ඒ පොළවේ පිහිටන්නේ. තණ්හාවෙන් තෙත්නකොට එතන පැලවෙනවා. හරි? කර්ම හැදිලා තියෙන්නේ රූප ලෝකී විපාක පිණිස නම් ඒක තමයි කුඹුර. විඥානේ පිහිටන්නේ ඒ කුඹුරේ. තණ්හාවෙන් තෙත්නකොට එතන පැලවෙනවා. අරූප ලෝකේ
විපාක මිසක් කර්ම හැදෙනවා. ඒක අරූප භවය. බුදුරජාණන් දේශනා කරනවා අරූප ධාතු වේපක්කංචානන්ද කම්මන් නාභවිස්ස අපිනකෝ අරූප බහු පඤ්ඤායිතාති. ආනන්දය අරූප ලෝකයේ විපාක මිස කර්ම සකස් වීමක් කියලා දෙයක් නැත්තම් අරූප භවයක් කියලා දෙයක් පැනවෙනවද කියලා අහනවා. නොහේ තම්මන්ද ස්වාමීන් නෑ. ඉතිකෝ ආනන්ද කම්මං කෙත්තං ආනන්දයේ කර්මයේ තමයි කුඹුර විඥානම් බේජං විඥානයේ බේජේ තණ්හා සිනිහෝ තණ්හාව තමයි තෙතමනේ ජලේ අවිජ්ජා නීවරණං සත්තානං තණ්හා සංයෝජනානං ප්‍රනීත ධාතු යා විඥානම් පතිට්ඨිතං. ප්‍රනීත ධාතුව කියලා කිව්වේ අරූප ලෝකවලට. ප්‍රනීත ධාතුව අරූප ලෝකවලට. හරි. එහෙනම් බලන්න ඔන්න ඒතර අරූප ලෝකේ විපාක පිණිස නම් කර්මය හැදෙන්නේ අන්න කුඹුර. ඒ කර්මය තමයි කුඹුර. කම්මං කෙත්ත. ඒක තමයි කුඹුර. විඥානම් බීජං විඥානේ ඒ කුඹුරේ තමයි වැටෙන්නේ. පිහිටන්නේ. අරූප ලෝකී විපාක කර්ම හැදුනට පස්සේ ඒක තමයි කුඹුර. ඒකේ තමයි විඥානේ පිහිටන්නේ. තණ්හාවෙන් තෙත් කරලා දෙද්දී ඔන්න අරූප ලෝකේ පැලවෙනවා විඥානේ. උපත හැදුනා. භවය. හරි? භවය. උපාදාන උනාද උපාදාන පච්චයා භවෝ භවපච්චයා ජාති. අන්න කාම ලෝකේ හරි රූප ලෝකේ හරි අරූප ලෝකේ හරි හිපදිනවා. කාම ලෝකෙ මොකද්ද? කාම ලෝකෙ දිව්‍ය ලෝක, මනුස්ස ලෝකේ, ඒ වගේම සතර අපාය. මේවා කාම ලෝක. ඔයල උපදිනවා. රූප ලෝක උපදිනවා ඒවල. අරූප ලෝක උපදිනවා. ඒවා බ්‍රහ්ම ලෝක. හරි. ඒතර මෙන්න මේ විදිහට තමයි පින්වත්නි මේක සිද්ධ වෙන්නේ. ඒතර ඒක සිද්ධ වෙන්නේ කොහොමද? රූපය අභිනන්දනා කරොත් එහෙම. රූපය අභිනන්දනා කරනවා. රූපේ සතුටින් පිළිගන්නවා. රූපේ ගුණ කියනවා. රූපේ බැස ගන්නවා. වේදනා සංඥා සංකාර විඥාන මේවා අභිනන්දනා කරනවා. ඒවා සතුටින් පිළිගන්නවා. ඒවල ගුණ කියනවා. ඒවල බැස ගන්නවා. මේක තමයි අපි කරන්නේ. සාමාන්‍ය ලෝකයේ අපි කරන්නේ මේක තමයි. හරි? රූපය අභිනන්දනා කරන එක තමයි අපි කරන්නේ. රූපය කිව්වේ මෙතන ඇසට පෙනෙන රූපේ නෙමෙයි. සතර මහා ධාතුන් හටගත්තු රූපය. රූප උපාදානස්කන්ධයට අයිති රූපය. හරි? ඒ රූපය ඇසේ සකස් වෙනවා. චක්කු රූප. ඇසේ රූප. එහෙම නැත්නම් ඒක කනේ සකස් වෙනවා. කනේ සකස් වෙන රූපය. රූප උපාදානස්කන්ධය. නාසයේ සකස් වෙනවා, දිවේ සකස් වෙනවා, කයේ සකස් වෙනවා, මනසේ සකස් වෙනවා. පංච උපාදානස්කන්ධය හැදෙන්නේ ආයතනවල රූපය හැදෙන්නේ. ඉතින් ඒව තමයි අපි අභිනන්දනා කරන්නේ. අපි සතුටින් පිළිගන්නේ, ಗುಣ කියන්නේ. ඇසින් දකින රූපයේ ಗುಣ කියනකොට එතන හැදෙන්නේ රූප උපාදානස්කන්ධය. කනින් අහන ශබ්දයේ ಗುಣ කියනකොට හැදෙනවා රූප උපාදානස්කන්ධය. නාසයෙන් දැනෙන ගඳ සුවඳේ ಗುಣ කියනකොට ඒකේ වර්ණනා කරද්දී ඒක සතුටින් පිළිගනිද්දී ඒකේ බැසගනිද්දී හැදෙනවා රූප උපාදානස්කන්ධය. දිවට දැනෙන රසයේ, කයට දැනෙන පහසේ, මනසට දැනෙන අරමුණු වල මේවා සතුටින් පිළිගනිද්දී, ಗುಣ කියද්දී, මේවල බැසගනිද්දී හැදෙනවා රූප උපාදානස්කන්ධය. ඒ රූපයේ ඔස්සේ තමයි විඳීම හටගන්නේ. වේදනාව හටගන්නේ. ඒ වේදනාවෙත් ಗುಣ කියනවා. හැදෙනවා පංච උපාදානස්කන්ධය. සංඥාවේ ඒ විඳින දේ තමයි හඳුනාගන්නේ. ඒක තමයි සංඥාව. සංඥාවෙත් ಗುಣ කියනවා. සංඥාව සතුටින් පිළිගන්නවා අපි. සංඥාව සතුටින් පිළිගන්නවා අපි. එතකොට මොකද වෙන්නේ? හැදෙනවා පංච උපාදානස්කන්ධය. සංස්කාර විඥාන මේ කොම අපේ ස්වභාවය තමයි සාමාන්‍ය කෙන ස්වභාවය තමයි මේවා සතුටින් පිළිගන්න එක. ಗುಣ කියන එක. වල බැස ගන්න එක. හැදින්නේ පින්වත්නි දුක.
හැදෙන්නේ දුක. හරි. මේ දුක හැදෙන හැටි තමයි මේ බුදුරජාන් වහන්සේ මේ දේශනා කරන්නේ. හරි. එතකොට මේක තේරෙන්නේ කාටද? සමාධියක් වඩන කෙනාට. හරි. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අයං භික්කවේ රූපස්ස සමුදයෝ අයං වේදනාය සමුදයෝ. මහණනි ඕනෝව තමයි රූපේ හට ගැනීම, වේදනාවේ හට ගැනීම, සංඥාවේ හට ගැනීම, සංස්කාරේ හට ගැනීම, විඥානයේ හට ගැනීම කියන්නේ ඕනෝවටයි. ওই ටිකටයි. කෝච භික්කවේ රූපස්ස අත්තගමෝ. මහණනි මොකද්ද රූපේ නැතිවීම? වේදනාය අත්තගමෝ, සංඥාය අත්තගමෝ, සංකාරය අත්තගමෝ, විඥානස්ස අත්තගමෝ. මොකද්ද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වල අස්තගමේ කියන්නේ මොකක්ද? ඉදබෙක්කවේ බික්කු නාබිනන්දති නාබිවතති නාජ්ජෝසාය තිට්ඨති. මහණෙනි භික්ෂුව එහෙම නැත්නම් යම්කිසි කෙනෙක් රූපයේ යම්කිසි කෙනෙක් අභිනන්දනා කරන්නේ සතුටින් පිළිගන්නේ ගුණ කියන්නේ බැසගෙන වාසය කරන්නේ මොකේද? කිංච නාබිනන්දති නාබිවති නාජ්ජෝසාය තිට්ඨති. රූපං නාබිනන්දති. රූපයේ සතුටින් පිළිගන්නේ. රූපයේ ගුණ කියන්නේ. රූපයේ බැසගන්නේ. එතකොට මොකද වෙන්නේ? තස්ස රූපං අනබිනන්දතු අනබිවදතු අනජ්ජෝසාය තිට්ඨතු යා රූපේ නන්දිසා නිරුච්චති. රූපයේ සතුටින් පිළිගන්නේ නැත්තම්, රූපයේ ගුණ කියන්නේ නැත්තම්, රූපයේ බැසගන්න නැත්තම් මොකද වෙන්නේ? යා රූපේ නන්දි. ඒ රූපයේ කෙරෙහි යම් නන්දියක් තිබුණාද සා නිරුච්චති. ඒ නන්දිය, ඒ තණ්හාව නිරුද්ධ වෙලා යනවා. හරි. ඒ තණ්හාව නිරුද්ධ වෙලා යනවා. තස්ස නන්දි නිරෝධා උපාදාන නිරෝධෝ. තණ්හාව නිරුද්ධ වුණාද උපාදානය නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වුණාද උපාදානය නිරුද්ධ වෙනවා. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෝච භික්ඛවේ රූපස්ස අත්තගමෝ කෝ වේදනාය අත්තගමෝ කෝ සංඥාය අත්තගමෝ කෝ සංඛාරාණං අත්තගමෝ කෝ විඥානස්ස අත්තගමෝ. මහණනි රූපේ අස්තගමය මොකක්ද? රූපේ නැතිවීම මොකක්ද? හරි. රූප වේදනා සංඥා සංකාර විඥාන වල අස්තගමය මොකක්ද? ඉද බික්කවේ බික්කු නාබිනන්දති නාබිවදති නාජ්ජෝසාය තිට්ඨති. මහණෙනි භික්ෂුව නාබිනන්දති සතුටින් පිළිගන්නේ. නාබිවදති ගුණ කියන්නේ. නාජ්ජෝසාය තිට්ඨති බැසගන්නේ. බැසගෙන වාසය කරන්නේ. කිංච නාබිනන්දති මොකේද සතුටින් පිළිගන්නේ නැත්තේ මොකක්ද? රූපං නාබිනන්දති නාබිවදති නාජ්ජෝසාය තිට්ඨති. රූපය සතුටින් පිළිගන්නේ. රූපයේ ගුණ කියන්නේ. රූපයේ බැසගෙන වාසය කරන්නේ. තස්ස රූපං අනබිනන්දතෝ අනබිවදතෝ අනජ්ජෝසාය තිට්ඨතු යා රූපේ නන්දිසා නිරුජ්ජති. රූපයේ සතුටින් පිළිගන්නේ නැත්තම්, රූපයේ ගුණ කියන්නේ නැත්තම්, රූපයේ බැසගෙන වාසය කරන්නේ නැත්තම්, ඒ රූපයේ කෙරෙහි යම් නන්දියක් තිබුණාද ඒ නන්දිය නිරුද්ධ වෙනවා. යා නන්දිසා නිරුච්ඡති. තස්ස නන්දි නිරෝධා උපාදාන නිරෝධෝ. තණ්හාව නිරුද්ධ වුණාද උපාදානය නිරුද්ධ වෙනවා. උපාදාන නිරෝධා භව නිරෝධෝ. උපාදානය නිරුද්ධ වුණාද භවය නිරුද්ධ වෙනවා. කර්ම හැදෙන්නේ නැහැ. උපාදානේ නැත්තම් විපාක පිණිස කර්ම හැදෙන්නේ නැහැ. භව නිරෝධා විපාක පිණිස කර්ම නැත්තම් විපාක දෙන්න තැනක් නැහැ. භූමියක් නැහැ. කෙතක් නැහැ. විඥානේ පැලවෙන්න, විඥානේ පිහිටන්න කෙත නැහැ. ඇයි? භවේ නිරුද්ධයි. විපාක පිණිස කර්ම නැහැ. භවේ නිරුද්ධයි. භව නිරෝධා ජාති නිරෝධෝ. අන්න කෙත නැත්තම් කම්මං කෙත්තං. කෙත නැත්තම් කුඹුර නැත්තම් කොහෙද බීජේ වැටෙන්නේ? බීජේ වැටෙන්න තැනක් නැහැ. පැලවෙන්න. බීජේ වැටෙන්නේ. ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුච්ඡanti.
ඉපදීම නැත්තම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස මේ මුකුත් නෑ. ඒව මේ තස්ස කේවලස දුක්ඛක්ඛන්දස නිරෝධෝ හෝති. ඔය තමයි දුකේ නිරුද්ධ වීම. වේදනාවත් මේ විදිහටමයි. සංඥාවත් මේ විදිහටමයි. සංස්කාරයත් මේ විදිහටමයි. විඥානෙත් මේ විදිහටමයි. විඥානේ ගුණ කිව්වේ නැහැ. විඥානේ සතුටින් පිළිගන්නේ නැත්තම්, විඥානේ ගුණ කියන්නේ නැත්තම්, විඥානේ බැස ගන්න නැත්තම්, ඒ විඥානයේ කෙරෙහි යම් නන්දියක් තිබුණාද ඒ නන්දිය නිරුද්ධ වෙලා යනවා. නන්දිය ඒ තණ්හාව නිරුද්ධ වුණාට පස්සේ උපාදානය නිරුද්ධ වෙලා යනවා. උපාදානීය නිරුද්ධ නම් භවේ නිරුද්ධ වෙලා යනවා. භවේ නිරුද්ධ නම් ජාතිය නිරුද්ධයි. ජාතිය නිරුද්ධ නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස මෙක්කම නිරුද්ධයි. ඔය කියනවා ඔය ටික කියනවා අයම් භික්කවේ රූපස්ස අත්ථගමෝ. මහණෙනි මේ තමයි රූපේ අස්තගමය. වේදනාය අස්තගමෝ. වේදනාවේ අස්තගමය. සංඥා සංකාර විඥානවල අස්තගමය කියන්නේ මේකයි. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන වල අස්තගමය කියන්නේ මොකක්ද? දුකේ අස්තගමය. දුක නැතිවීම. දුක්ඛ නිරෝධය. රූප වේදනා සංඥා සංකාර විඥාන වල සමුදය කියන්නේ මොකක්ද? දුකේ සමුදය. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. මහන්නේ මේ දුක කියන්නේ සංක්ෂේපයෙන් දුක කියන්නේ පංච උපාදානස්කන්ධයටයි. පංච උපාදානස්කන්ධයටයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට පින්වත්නි එතකොට දැන් ඔන්න මේ දේශනාවේ රූපී සමුදය කියලා දේශනා කළේ දුක්ඛ සමුදය. රූපී සමුදය කියලා දේශනා කළේ දුක්ඛ සමුදය. හරි? නමුත් අපි ගත්තොත් තව සූත්‍ර දේශනා ගත්තොත් අපි තුමු සත්තට්ඨාන සූත්‍රයේ සත්තට්ඨාන සූත්‍රය අපි මේනකට කරලා තියෙනවනේ. ඒ සත්තට්ඨාන සූත්‍රයේ කොහොමද රූපී සමුදය කියලා මේ දේශනා කළේ? ආහාර සමුදය, රූප සමුදය කියලා. හරි? ආහාර සමුදය, රූප සමුදය කියලා. ආහාර නිරෝධා රූප නිරෝධෝ කියලා. එතනදී රූප සමුදයයි රූප නිරෝධයයි දේශනා කළේ. දැන් මෙතන රූප සමුදය කියලා දේශනා කරනවා. මොකද්ද? දුක්ඛ සමුදය. හරි? රූප සමුදය කිව්වේ රූපය සතුටින් පිළිගැනීම. ඊට පස්සේ ගුණ කීම. ඊට පස්සේ ඒක බැසගෙන වාසය කිරීම. හරි? ඒ සතුටින් පිළිගත්තොත් ගුණ කිව්වොත් බැසගෙන වාසය කරොත් එimhe මොකද්ද වෙන්නේ? වෙනවා කියලා මේක දේශනා කළේ මොකක් වෙනවා කියලාද? උප්පජ්ජති නන්දි. තණ්හාව උපදිනවා. ඒ තණ්හාවක් ඉපදුනාද යා නන්දි තදුපාදානං ඒක තමයි උපාදානය වෙන්නේ. උපාදානය වුණාද භවය හැදෙනවා. භවය හැදුනද උපත හැදෙනවා. උපත හැදුනද ඊට පස්සේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස හතිනවා. මේ ටික කිව්වා. මේක කිව්වා රූපී සමුදය. මේ දුක්ඛ සමුදය කිව්වා රූපී සමුදය. අතන රූප සමුදය කිව්වා ආහාර සමුදය. ඒතර මේ දෙකම වෙනස් නෑ. වෙනස් නෑ. දැන් මෙතන දැන් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කියන එක මේ හොඳට මේ තේරුම් ගත්තාම මේක පැටලෙන්නේ නෑ. ඒ බුදුරජාණන් වහන්සේ මේ දුකනේ පංච උපාදාන දැන් දුකනේ පංච උපාදානස්කන්ධය කිව්වේ. පංච උපාදානස්කන්ධය කිව්වේ දුක කියලානේ. ඒතර දුක්ඛ සමුදය කියන්නේ පංච උපාදානස්කන්ධේ සමුදය. රූප සමුදය, වේදනා සමුදය, සංඥා සමුදය, සංස්කාර සමුදය, විඥාන සමුදය. දුක්ඛ නිරෝධය කියලා කිව්වේ පංච උපාදානස්කන්ධේ නිරෝධය. හරි? දුක්ඛ නිරෝධය කියලා කිව්වේ රූපේ නිරෝධය, වේදනාවේ නිරෝධය, සංඥාවේ නිරෝධය, සංස්කාරයේ නිරෝධය, විඥානයේ නිරෝධය. දුක්ඛ නිරෝධය. ඇයි දුක කිව්වේ පංච උපාදානස්කන්ධයට නිසා. ඒ අදහස මෙතන ගත්තාම හරි. එතකොට ඔන්න බලන්න. එතකොට මෙන්න මේ අවබෝධයෙන් යුක්ත කෙනා මේ තේරුම් ගැනීමෙන් යුක්ත කෙනා සමාධිය වඩයිද? එයාට සමාධියක් දියුණු කරයිද? අන්න එයාට කරන්න දෙයක් තියෙනවා. එයාට ඉලක්කයක් තියෙනවා. ඒ සමාධියෙන්. නැත්තම් සමාධිය දියුණු කරාට ඉලක්කයක් නැත්තම් ඒක ඒ සමාධිය තුළ යථාභූත ඥානය පහළ වෙන්නේ නැහැ. මේ අවබෝධයෙන් යුක්ත කෙනා සමාධිය දියුණු කරනවා නම්
එයාට සමාධිය තුල ඉලක්කයක් තියෙනවා. අන්නේ සමාධිය දිනු කරගත්තු කෙනාට ඊට පස්සේ එයා සමාධිය තුල ඉඳගෙන දකින්න ඕන දෙයක් තියෙනවා. යම් කෙනෙකුට ආලෝකයක් ලැබුණොත් එහෙම ආලෝකයක් ලැබිලා එයා දන්නේ නැත්තම් මොකද්ද බලන්න ඕනේ කියලා එයාට වැඩක් නැහැ නේ ආලෝකය. හැබැයි යම් කිසි කෙනෙකුට යමක් බලන්න ඕනි. ඒ බලන්න ඕනේ අහවල්තිය බලන්න ඕනේ කියලා එයාට තේරුමක් තියෙනවා. එයාට ආලෝකයක් නැහැ. එයාට ආලෝකයක් ලැබෙනවා. ලැබුණාට පස්සේ ඉලක්ක කරලා ඒ දේ බලනවා. ඉලක්ක කරලා ඒ දේ බලනවා. ඇයි? එයාට බලන්න දෙයක් තිබුණා. ආලෝකය ලැබුණාම ඒ දේ බලනවා. ඒ වගේ අපිට තියෙනවා දැන් දැනුමක්. හරි? අවබෝධය යම් දැනුමක් තියෙනවා. අන්නේ දැනුම තියෙන කෙනාට සමාධිය දිනු කරගත්තත් එහෙම එයාට තියෙනවා බලන්න දෙයක්. එයාට තියෙනවා කරන්න දෙයක්. එයාට තියෙනවා අවබෝධ කරගන්න දෙයක්. බුදුරජාණන් වහන්සේ ඒකනේ දේශනා කළේ ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි කියලා. මහණනි මම ආශ්‍රව ප්‍රහාණයක් කියලා දේශනා කරන්නේ දන්නා කෙනාටත් දක්නා කෙනාටත්. දකින්නේ සමාධිය තුලින්. හැබැයි ඊට ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. දැනගන්න දේ තමයි සමාධියෙන් දකින්නේ. දැනගන්නා දේ සමාධියෙන් දකින්නේ. හරි? අන්න ඒක නා. එතකොට මේ යම්කිසි කෙනෙක් මේක දකිනවා නම් ඊට පස්සේ අන්න එයාට තමයි එයාගේ තමයි නිබ්බිදාව ඇති වෙන්නේ. ඊට පස්සේ විරාගය ඇති වෙන්නේ, නිරෝධය ඇති වෙන්නේ. ඒ ටික සිද්ධ වෙන්නේ එයාගේ. දැනගත්තා කියන පමණින් සිදු වෙන්නේ නැහැ. දකින්න ඕනි. දකින්න සමාධියක් ඕනි. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් භාවනා කරලා දැන් ওই බුදුරජාණන් වහන්සේ කාලේ දැන් භාවනා කරාද කියලා කට්ටියන්නේ. භාවනා ඒ බුදුරජාණන් වහන්සේ දේශනාව තුලම ඒ දේශනාව අහගෙන ඉන්නකොට ඒ අහගෙන ඉන්න කෙනාගේ සමාධිය වැඩෙනවා. චිත්ත ඒකාග්‍රතාවය වැඩෙනවා. ඒ චිත්ත ඒකාග්‍රතාවයේ සම්මාදිට්ඨිය මුල් කරගත්තු එකක්. එයාට අවබෝධ වෙනවා. අවබෝධ කර යන්න පුළුවන්. ඒක නිසා පින්වත්නි මේ සමාධි භාවනා සූත්‍රය තියෙන්නේ එතකොට අපිට සමාධියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමාධිය වඩන්න කියලා. සමාධියක් වඩන කෙනාට යථාර්ථය වැටහෙනවා. හැබැයි මම මුලින්ම කිව්වා තේරුම් ගන්න ඕනේ තමයි සමාධියක් වැඩූ පමණින් යථාර්ථය වැටහෙන්නේ නැහැ. ඒකට අපිට ගන්න වෙනවා මහා චත්තාරීසක සූත්‍රය මම උඩ කියා දුන්නා. ඒ චත්තාරීසක සූත්‍රය තමයි අර ආර්ය සම්මා සමාධිය කියන එක භාග්‍යවතුන් වහන්සේ විස්තර කළේ, දේශනා කළේ. ඒ ආර්ය සම්මා සමාධිය තමයි සම්මා දිට්ඨිය මුල් වෙච්චි, සම්මා දිට්ඨි පුබ්බග්ගම, සම්මා දිට්ඨිය මුල් වෙච්චි අර පරිස්කාර 7ක් සහිත සමාධිය. ආර්ය සම්මා සමාධිය. ආන්නේ සමාධිය තමයි උපකාර වෙන්නේ මේ යථාර්ථය අවබෝධ කරගන්න, තේරුම් ගන්න. ඉතින් අපිට ඕමනයි පින්වත්නි මේ යථාර්ථය තේරුම් ගන්න. මේක අවබෝධ කරගන්න අපිට ඕමනයි. එහෙනම් අපි හොඳට සීලය දියුණු කරගන්න. සීල පරිභාවිතෝ සමාධි මහත්ඵලෝ හෝති මහනිසංසෝ. සීලය පරිභාවිත කළ සීලය දියුණු කර ගැනීමෙන් උපදවා ගන්නා වූ සමාධිය තමයි මහත්ඵල මහනිසංස වෙන්නේ. සමාධි පරිභාවිතෝ පඤ්ඤා මහත්ඵලෝ හෝති මහනිසංසෝ. සමාධිය දියුණු කර ගැනීමෙන් උපදවා ගන්නා වූ ප්‍රඥාව තමයි මහත්ඵල මහනිසංස වෙන්නේ. පඤ්ඤා පරිභාවිතෝ චිත්තං සම්මදේව ආසවෙහි විමුච්ඡති. මනාකොට ආශ්‍රවයන් ඡේ වෙලා යන්නේ අර සමාධියක් දියුණු කරගන්න හිතේ. ප්‍රඥාව දියුණු කරගන්න හිතේ. ප්‍රඥාව දියුණු කරගන්න හිතේ. හරි? ඒක නිසා සීල සමාධි ප්‍රඥා දියුණු කරගන්න, නිවන් මඟ දියුණු කරගන්න ඔබ අප හැමදෙනාට මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින විදර්ශනා සදහම් දේශනාවේ දායකත්වයේ දරන්නේ කුණ්ඩසාලී මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ පින්වත් තලතා ඒකනායක මහත්මිය ඇතුළු කලන මිතුරියම් පිරිසක් විසින්. තලතම්මා ඇතුළු ඒ කුණ්ඩසාල අසපුවට සම්බන්ධ කල්යාණ මිත්‍ර පිරිසක් විසින් තමයි අද දේශනාවේ දායකත්වය දරලා තියෙන්නේ.
ඉතින් ඒ පින්වතුන් මේ උතුම් දේශනාවට දායකත්වයෙන් දරලා ධර්ම දානමය පින රැස් කරගත්තා. ඒ වගේම මම මේ උතුම් දේශනාව ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ සීල දෙනා මේ උතුම් දේශනාව ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. අපි සීල දෙනා එකතුලා මේ රැස් කරගත්තු පින් කැමති සීල දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ටද ධර්මාවබෝධය පිණිස මේ පින උපකාර වෙත්වා. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. දායකත්ව දරූ සීල පින්වතුන්ගේ නමින් නන් අයුරින් උදව් උපකාර කළ සීල පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකයේ සීලෝම ඥාතිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත සුවපත් වෙත්වා. සපවත් වෙත්වා. වහා සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. දායකත්ව දරූ පින්වතුන් සියලු දෙනාට විශේෂයෙන් ඒ තලතම්ම ඇතුළු ඒ කල්යාණ මිත්‍ර ඒ පින්වත් පිරිස සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් මේ පින උපකාර වෙත්වා. දායකත්ව දරූ පින්වතුන්ට එම පවුල්වල සියලුම පින්වතුන්ට නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ට උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන් සියලුම දෙනාටත් ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාතිහිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.